ආයුබෝවන් යථාර්ථවාදීව ලෝකයේ දෙස බලන්නට සත්‍ය සිදුවීම් සම්පින්ඩනයක පුවත් දිගහැරුම ශ්‍රද්ධා රූපවාහිනී 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින් මම ලකිඳුණු අංග ප්‍රථමයෙන් සිරස්තල අවුරුදු 12 සිට 15 දක්වා දරු දැරියන් එන්නත් කරන වැඩසටහන සිකුරාදා සිට ආරම්භ කෙරේ. 19.7 සුව සවන සේවාව අද සිට ආරම්භේ. බුදුපුත් මාපිය හරසර විශ්‍රාම වැටුප් ක්‍රමයට ගිවිසුම් ගත වෙයි. කුරුළු උණ හේතුවෙන් ඊශ්‍රායලයේ ප්‍රදේශයක් වසා දමයි. දෛනික වාර්තාවන කොවිඩ් ආසාදිතයින්ගේ වර්ධනයක් පෙන්නුම් කරමින් ගත වූ දිනේ මෙරටින් කොවිඩ් ආසාදිතයින් 600 සීමාව ඉක්මවා වාර්තා වුණා. මේ අතර වයස අවුරුදු 12ත් 15ත් අතර ළමුන් සඳහා වන එන්නත්කරණය එළඹෙන සිකුරාදා දින ආරම්භ කෙරෙන බවට සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් අද දැනුම් දෙනු ලැබුවා. ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදයේ ව්‍යාප්ති අවදානමක් පවතින මොහොතක මෙරටින් වාර්තා වන දෛනික කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාවේ වර්ධනයක් පෙන්නුම් කරමින් ඊයේ මෙරටින් නව කොවිඩ් ආසාදිතයන් 629 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. ඒත් සමග මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව දැක්වුණේ 5,88,929ක් ලෙසයි. මේ අතර ඊයේ සිදු වූ කොවිඩ් මරණ 18ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් තහවුරු කිරීමත් සමග මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 15,055ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. මේ අතර මෙරට ඔමික්‍රෝන් ව්‍යාප්තිය සැලකීමේදී මෙරටින් වාර්තා වන ඔමික්‍රෝන් ආසාදිතයන් සංඛ්‍යාව නොව එය පැතිරීමට ඇති ඉඩකඩ අහුරා දැමීම ඉතා වැදගත් වන බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කළා. ඔමික්‍රෝන් දැන් ලංකාවට පැමිණියායි කියන එක පමණයි මට වැදගත් වෙන්නේ. සෞඛ්‍ය සේවයට වැදගත් වන්නේත් එතන පමණයි. මේ ඉන්න සංඛ්‍යාව ඔය සාම්පල් වලින් හොයාගන්න සංඛ්‍යාව 40ද 41ද 49ද 50ද කියන එක කොහෙත්ම වැදගත් නැහැ. වැදගත් වන්නේ දැන් ඔමික්‍රෝන් රෝගය ලංකාවේ තියෙනවා. මේක පැතිරෙන්නට පුළුවන්. පැතිරුණොත් භයානක ලෙස විශාල රෝගීන් සංඛ්‍යාවක් ඔය ඇමරිකාවේ ඉන්දියාවේ දකින්න ප්‍රමාණයට එන්න පුළුවන්. ඒකෙන් ආරක්ෂා වෙන්න අපිට කරන්න පුළුවන් දේ තමයි පැතිරීම වළක්වන්න නම් සෞඛ්‍ය පුරුදු අනුගමනය කරන්න ඕනේ. මේ සෞඛ්‍ය පුරුදු අනුගමනය නොකිරීම නිසා මේක පැතිරුණොත් මේ එන්නත ලබා නොගත් අයට දැඩි අවදානමක් තියෙනවා. දැඩි සත්කාර එකකයට යන්න ඔක්සිජන් ලබා දීමට සිදුවීමට සහ මරණයට පත්වීමේ අවදානම තියෙනවා. වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා සඳහන් කළේ ඉදිරි තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් දැනට පනවා ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශවලද සංශෝධනයන් සිදු කිරීමට ඉඩ ඇති බවයි. මේ දක්වා බරපතල රෝගීන් වැඩිවීමක් වාර්තා වුණේ නැති වුණාට මෑත කාලයේ රෝගීන් සංඛ්‍යාව 300 ගානකට අඩු වෙලා තිබිලා ඊයේ 600 ගානට නැවත නැගලා තියෙනවා. ඒක ස්වාභාවිකව තියෙන ඉහළ පහළ යාමක් පමණක් වෙන්න පුළුවන්. එහෙම නෙවෙයි නම් රෝගීන්ගේ බරපතල වැඩිවීමක් සිදු වෙනවා නම් දැනට පවතින සෞඛ්‍ය අනිවාර්යයෙන්ම සංශෝධනය වන්නට ඉඩ තියෙනවා. අපි මේ දක්වා සෞඛ්‍ය පුරුදු සෞඛ්‍ය මාර්ගෝපදේශ ලිහිල් කරමින් ආවේ. ලිහිල් කිරීම දෙන්නේ අපිට අත්‍යවශ්‍යම කරන සමාජික සහ ආර්ථික ක්‍රියාවලියන් කරගෙන යන්නයි. මේ අතර මෙරට ක්‍රියාත්මක එන්නත් කරන වැඩසටහන යටතේ වයස අවුරුදු 12ත් 15ත් අතර ළමුන් සඳහා වන එන්නත් කරණය එළඹෙන සිකුරාදා දින ආරම්භ කරන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසනවා. අවුරුදු 12 සිට 15 දක්වා පාසල් දරුවන්ට මේ සිකුරාදා සිට එන්නත ලබා දීමට පාසල් වලට ගොස් අපේ ක්‍රියාත්මක වෙන්න තීන්දුව කරලා තිබෙනවා. ඒ නිසා මම ඉල්ලා සිටිනවා විශේෂයෙන්ම සියලුම දෙමව්පියන්ගේ සහ ඒට සම්බන්ධ සියලු දෙනාගේම මේ උපරිම සහයෝගය ලබා දෙන්න මේ දරුවන්ගේ ආරක්ෂාව පිණිස. ඒ වගේම ගුරු පරපුරේ අපේ ඉන්න ගුරුවරුන්ගේ සමහරක් විට වැක්සින්ස් දෙකම පමණක් ගහලා ඉන්න අයට තුන්වෙනි එහෙම නැත්නම් බූස්ටර් එක එහෙම නැත්නම් අතිරේක එන්නත ලබා ගන්න හැකියාවක් තියෙනවා. ඒ අයටත් පුළුවන් ඒ අවස්ථාවේදීම යම් කෙනෙක් මේ වෙනකොට පාවිච්චි කරලා එහෙම නැත්නම් ලබාගෙන නැත්නම් ඒකත් ලබා ගන්නට හැකියාවක් තියෙනවා. දන්නවා පාසල් සේවයන් තියෙනවා, බස් රියදුරන්, වෑන් රියදුරන් ඒ සියලු දෙනාටමත් ඒ අවස්ථාවක් කරගන්නට පුළුවන්. ඒ පාසල් භූමියේම සිට ඒ අයටත් තුන්වෙනි මාත්‍රාව ලබා නැත්නම් ඒ අයටත් ලබා ගන්නට හැකියාවක් තියෙනවා. මේ අතර මෙරට පොදු ස්ථාන කරා ඇතුළු වීමේදී එන්නත් කරන කාඩ්පත අනිවාර්ය කිරීම සඳහා වන තාක්ෂණික කටයුතු මේ වන විට සිදු කෙරෙමින් පවතින බව සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා ඊයේ සඳහන් කළා. ඒ අනුව ඒ QR කේතයක් සහ ජංගම දුරකථන යෙදවුමක් ඔස්සේ ලබා දීමට සැලසුම් කෙරෙන බවයි සෞඛ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ. එන්නත් කරණය අනිවාර්ය කිරීමට හැකියාව නොමැති වුවද පොදු ස්ථාන කරා
කරා ඇතුළුවීමේදී එන්නත් කරන කාඩ් පත අනිවාර්ය කිරීමට හැකියාව පවතින බැවින් ඒ අනුව මෙය ක්‍රියාත්මක කෙරෙන බවයි සෞඛ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කර ඇත්තේ. මේ වන විට වෛරසය ආසාදිතව රෝහල්ගතව ප්‍රතිකාර ලබන පුද්ගලයන් සංඛ්‍යාව 12462ක් වන අතර වෛරසය ආසාදිතව සිට සුවය ලැබූ සමස්තය දැක්වෙන්නේ 5,61,412ක් ලෙසයි. ගත වූ දිනේදී ඇමරිකාවෙන් ලක්ෂ 5 ඉක්ම වූ කොවිඩ් ආසාදිතයින් පිරිසක් වාර්තා වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදයේ ව්‍යාප්තිය හමුවේ ඇමරිකාවෙන් දෛනික ආසාදිතයන් ලක්ෂ 5 ඉක්මවා වාර්තා වී තිබෙනවා. ඊයේ දිනේ පමණක් එරටින් හඳුනාගෙන ඇති නව ආසාදිතයන් සංඛ්‍යාව 5,55,236ක්. එමෙන්ම එරටින් නව මරණ 1,814ක්ද වාර්තා වී තිබෙනවා. එරට සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදයේ හේතුවෙන් මේ වන විට ඇමරිකාවේ කොවිඩ් ව්‍යාප්තිය තවදුරටත් වේගවත් වී ඇති බවයි. එමෙන්ම සෑම ඇමරිකානුවන් 100 දෙනෙකුගෙන් එක් අයෙකුටම කොවිඩ් ආසාදනය වීමක් ගත වූ සතියේදී වාර්තා වූ දත්ත අනුව අනාවරණය වූ බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. නව කොවිඩ් රැල්ලකට මුහුණ දිය යුතු ආකාරය පිළිබඳව ජනාධිපති ජෝ බයිඩන් සහ උපජනාධිපතිනි කමලා හැරිස් අද දවල මන්දිරයේදී විශේෂ සාකච්ඡාවක්ද කැඳවා තිබෙනවා. එමෙන්ම ප්‍රංශයෙන්ද දෛනික ආසාදිතයන් 2,71,686 දෙනෙකු සහ බ්‍රිතාන්‍යයෙන් 2,18,724 දෙනෙකු වාර්තා වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ඊට අමතරව ස්පාන්ජයෙන් සහ ඉතාලියෙන් ලක්ෂය ඉක්ම වූ දෛනික ආසාදිතයන් වාර්තා වී තිබෙනවා. මේ අතර ඉන්දියාවේ දිල්ලි නගරයට සහ මුම්බයි නගරයට ඇඳුරු නීතිය පනවා තිබෙනවා. සීග්‍රයෙන් පැතිර යන ඔමික්‍රෝන් වෛරසය හේතුවෙන් එම පියවරගෙන ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ. ඊයේ දිනේ එරටින් නව කොවිඩ් ආසාදිතයන් 37,379 දෙනෙකු හඳුනාගෙන ඇති අතර එය සතියක් තුළ 5 ගුණයක ඉහළ යාමක් බවද එරට සෞඛ්‍ය අංශය අවධාරණය කර තිබෙනවා. එම නව ආසාදිතයන්ගෙන් බහුතරයක් වාර්තා වී ඇත්තේ දිල්ලි සහ මුම්බයි නගරවලින්. මේ අතර කොවිඩ් ආසාදිතයන් 30 දෙනෙකු වාර්තා වීමත් සමග චීනයේ මිලියන 1.1ක ජනතාවක් වාසය කරන යූසෝ නගරය වසා දමා තිබෙනවා. ආසාදිතයන් වාර්තාවීම සමග චීනය වසා දැමුණු දෙවන නගරය ලෙසයි මෙය සැලකෙන්නේ. මීට පෙර මිලියන 13ක ජනතාව වාසය කරන සියන් නගරය වසා දැමුණා. දහනමයයි බිඳුවයි හත සුවසවන සෞඛ්‍ය අමාත්‍යාංශයේ ශනික ඇමතුම් සේවාව ඇතුළු මහජන දුක් ගැනවිලි කළමනාකරණය කිරීමේ පද්ධතිය ජනගත කිරීමේ නිල උත්සවය අද පැවැත්වුණා. ඒ සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් විශේෂඥ වෛද්‍ය සංජීව මුණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පදනම් ආයතනයේදී ඒ අනුව 19.7 යන දුරකථන අංකය ඔස්සේ සෞඛ්‍ය සේවාවන් පිළිබඳ අදහස් යෝජනා චෝදනා මහජනතාවට ඉදිරිපත් කිරීමේ හැකියාව පවතිනවා. ඒ ඔස්සේ තමන් ඉදිරිපත් කළ ගැටලුව සහ යෝජනාව විසඳන තෙක්ම ඊට අදාළ සිදුවන ක්‍රියාවලිය සිය ජංගම දුරකථනයට කෙටි පණිවුඩයක් හෝ වෙනත් සංනිවේදන ක්‍රමයක් මගින් දැනුම් දෙන බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ. සෞඛ්‍ය විදුලිය ජලය වැනි අත්‍යවශ්‍ය මහජන සේවාවන් කෙරෙහි සේවාලාභීන්ට ඇතිවන ගැටලු දුක් ගැනවිලි විධිමත් ලබා ගැනීමත් ඒවා විසඳීමට සුදුසු යාන්ත්‍රණයක් තිබීමත් විධිමත් රාජ්‍ය පාලනයක ලක්ෂණයක්. සෞඛ්‍ය සේවාව ගත්තොත් ගුණාත්මක සහ වඩාත් ප්‍රතිචාරාත්මක සෞඛ්‍ය සේවාවක් ජනතාවට ලබා දීම අරමුණු කරගනිමින් සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ප්‍රාථමික සෞඛ්‍ය සේවා ඉහළ නැංවීමේ ව්‍යාපෘතිය එක්ව සිදු කළ මේ සුවිශේෂී ව්‍යාපෘතියක් ලෙස මේ සුවසහන සේවය හඳුන්වීමට කැමැතියි. මහජනතාවගේ දුක් ගැනවිලි අදහස් යෝජනා ඉදිරිපත් කිරීමට මෙයින් වේදිකාවක් නිර්මාණය වෙනවා. ඒ වගේම අදහස් ලබා ගැනීමට පමණක් නෙවෙයි ඒ සඳහා ක්ෂණික ප්‍රතිකාර දැක්වීමටත් ඔවුන් සූදානම්ව සිටිනවා. අද ඊයේ පමණක් නෙවෙයි රජ කාලයේ පටන්ම මේ වගේ අදහස් ගන්න පුද්ගලයන් හිටියා. දුක් ගන්නාරාල අපි හැමෝම අහලා තියෙනවා. අදත් දුක් ගන්නාරාල ඉන්න විවිධ ආයතනවල අපිට කියන්න පුළුවන් මේක සෞඛ්‍ය අමාත්‍යාංශයේ දුක් ගන්නාරාල කියලා. මෙහි විශේෂය වෙන්නේ ක්ෂණික දුරකථන ඇමතුමක් මගින් තමන්ගේ අවශ්‍යතාවය සඳහන් කළා. සමහර විට ඒක කෙටි පණිවිඩයක් වෙන්න පුළුවන්. ඊමේල් එකක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වෙන සෝෂල් මීඩියා මෙසේජ් එකක් වෙන්න පුළුවන්. කුමක් හෝ sannivedana මාධ්‍යයක් භාවිතා කරලා අපගේ සේවාලාභීන්ට මේ සේවාවල භාගත හැකියි. මේ සඳහා සුවසහන ජාතික මධ්‍යස්ථානය නමින් ඒකකයක් සෞඛ්‍ය අමාත්‍යාංශය තුල ස්ථාපිත කරලා තියෙනවා. සාම්ප්‍රදායික ලිපි ගණු වලින් තොරව එතන තාක්ෂණය භාවිතා කරමින් තොරතුරු තාක්ෂණ වඩාත් කාර්යක්ෂමව අදාළ බලධාරීන් වෙත ඒ සේවාදායකයාගේ අවශ්‍යතාවය යොමු කරලා ප්‍රතිචාර දැක්වීමට අවස්ථාව සලසා දීලා තියෙනවා.
බුදුපුත් මාපිය හරසර සහ බුදුපුත් හරසර පූජා සමාජාරක්ෂණ ප්‍රතිලාභ යෝජනා ක්‍රම ක්‍රියාත්මක කිරීම සඳහා වූ අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම ඊයේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. බුද්ධ ශාසන ආගමික සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේදී මෙම බුදුපුත් මාපිය හරසර සමාජ ආරක්ෂණ ප්‍රතිලාභ යෝජනා ක්‍රමය සඳහා වූ ගිවිසුම්වලට අත්සන් තැබුණා. ඒ බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජෙනරාල් සුනන්ද කාර්යපෙරම මහතා සහ ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලයේ සභාපති සමන් හදරාගම යන මහත්වරුන් විසින් සම්බුදු සසුනට තම දරුවන් පූජා කරන අවුරුදු 25ත් 59ත් අතර භික්ෂුන් වහන්සේලාගේ හා සිල් මාතාවන්ගේ දෙමව්පියන් වෙනුවෙන් ඔවුන්ගේ සැදෑ සමයේ සුරක්ෂිත භාවය වෙනුවෙන් මෙම විශේෂිත විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය ක්‍රියාත්මකයි. සමාජ ආරක්ෂණ මණ්ඩලයේ විසින් ප්‍රතිලාභ ගෙවන මෙම විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය අනුව දායක පින්වතුන්ගේ හා විවිධ දානපතින්ගේ අවශ්‍යතාවය මත අවුරුදු 60 ඉක්ම වූ පසු ලැබෙන පරිදි ඕනෑම ප්‍රමාණයක මාසික විශ්‍රාම වැටුපක් සකස් කිරීමට හැකිවීම විශේෂත්වයක්. මෙහිදී බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ කාර්යභාරයට අදාළ සංක්ෂිප්ත ප්‍රගති වාර්තාවක් අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන මහතා විසින් මෙහිදී අග්‍රාමාත්‍යතුමාට ඉදිරිපත් කළා. රටපුරා සියලුම විහාරස්ථානවල වැසිකිලි කැසිකිලි පහසුකම් පිළිබඳවද සොයා බලා එම පහසුකම් නිසි ආකාරව සම්පූර්ණ වී නොමැති විහාරස්ථාන වෙනුවෙන් එම පහසුකම් නිසි ලෙස සම්පූර්ණ කරන ලෙසයි අග්‍රාමාත්‍යවරයා මෙහිදී සිය අමාත්‍යංශ නිලධාරීන් වෙත උපදෙස් ලබා දී ඇත්තේ. විශ්වවිද්‍යාලයට පිවිසෙන සෑම සිසුවෙකුටම තොරතුරු තාක්ෂණ ඉගෙන ගැනීමට හැකිවන පරිදි පාඨමාලා විශේෂ ශාස්ත්‍ර සකස් කරන බව අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද ප්‍රකාශ කළා. අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද මාළඹේ රාහුල පිරිමි විද්‍යාලයේ තාක්ෂණ පීඨ ගොඩනැගිල්ල ඉදිකිරීම කටයුතු ආරම්භ කිරීමේ අවස්ථාවට එක් වුණා. මෙම ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා රුපියල් මිලියන 53ක් වෙන් කර ඇති අතර උපකරණ සඳහා රුපියල් මිලියන 35ක් වෙන් කර තිබෙනවා. එහිදී අදහස් දක්වමින් අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේ විශ්වවිද්‍යාලයට පිවිසෙන සෑම සිසු දරුවෙකුටම තොරතුරු තාක්ෂණයේ ඉගෙන ගැනීමට හැකිවන පරිදි පාඨමාලා විෂය ක්ෂේත්‍ර සකස් කරන බවත් එම තත්ත්වය පාසල් කරා ව්‍යාප්ත කිරීමේ අවශ්‍යතාවයද පවතින බවයි. වාහනේ කර්මාන්තය පදනම් කරගත් රටවල් තමයි කාර්මික විප්ලවය ජයගෙන තියෙන්නේ. අද ඒත් පසුකොට තාක්ෂණ විප්ලවයක් පැවැදී තිබෙනවා. මේ තාක්ෂණ විප්ලවයේ අද රටේ පාසල් වලට ගෙන යාමේ සැලැස්මට මාළඹේ විද්‍යාලයත් ඇතුළත් වීම සුවිශේෂ ජයග්‍රහණයක්. තාක්ෂණයේ දොරටු අපේ දරුවන් සියල්ලට විවෘත කර දීම සඳහා අපට දායක වී හැකි සෑම ප්‍රදේශයකටම ප්‍රධානම කොටස් වශයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සැලැස්මේ අන්තර්ගත කරලා තිබෙනවා. විශේෂයෙන් තොරතුරු තාක්ෂණය දරුවන්ට අපේ සිජිද විවෘත කරනවා සාමාන්‍යයෙන් පන්ති කාමරේ නොලැබෙන මහා දැනුමකට අවතීර්ණ වෙන්න. ඒ නිසා අභියෝගය ඒ ප්‍රාර්ථනාව මුදුන්පත් කිරීමට ගැනීමට අලා සිටින අලුත් පරම්පරාවන් ඒ ලබා දීම තුළින් ජයග්‍රහණය රටේ සංවර්ධනයට හා දියුණුවට පරිවර්තනය කරගන්නට හැකි වෙනවා. නැවතත් ප්‍රවෘත්ති. මහාවිහාර වංශික ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ පරියත්ති සංවර්ධන සභාව විසින් පවත්වනු ලබන ත්‍රිපිටක විභාගයේ ත්‍යාග සහතිකපත් සහ ගෞරව උපාධි පිරිනැමීමේ කටයුතු ඊයේ පැවැත්වුණා. නාරාහේන් පිට පිහිටි ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායක මහා සංඝ මූලස්ථානයේදී මෙම ත්‍යාග සහතිකපත් සහ ගෞරව උපාධි පිරිනැමීමේ කටයුතු පැවැත්වුණේ. මහා විහාර වංශික ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ පරියත්ති සංවර්ධන සභාව විසින් පවත්වනු ලබන ශ්‍රී ලංකා ත්‍රිපිටක විභාගයේ ත්‍යාග සහතිකපත් සහ ගෞරව උපාධි පිරිනැමීම මෙවර පැවැත්වුණේ 73 වන වරටයි. ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ මහානායක අගමහා පණ්ඩිත අතිපූජ්‍ය මකුලෑවේ විමල නාහිමිපාණන් වහන්සේ මෙන්ම අනෙකුත් නාහිමිපාණන් වහන්සේලා සේම මහා සංඝරත්නයේ ප්‍රධානත්වයෙන් රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතාගේ සහභාගීත්වයෙන් මෙම කටයුතු පැවැත්වුණා. ත්‍රිපිටක විභාගය සඳහා ඉදිරිපත් වූ මහා සංඝරත්නය මෙහෙණින් වහන්සේලා හා ගිහි පිරිසක්ද මෙහිදී ත්‍යාග සහ සහතිකපත් ලබා ගත්තා. ත්‍රිපිටකාචාර්ය උපාධිය, සද්ධර්ම විශාරද උපාධිය, විනය විශාරද උපාධිය, ත්‍රිපිටක විශාරද උපාධිය, ධර්ම කීර්ති ශ්‍රී උපාධිය ඇතුළු උපාධි කිහිපයක් මෙහිදී පිරිනැමීමටයි කටයුතු කළේ. එමෙන්ම වාර්ෂිකව පවත්වනු ලබන ත්‍රිපිටක ත්‍යාග ප්‍රධාන උත්සවයට සමගාමීව
ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ පරියත්ති සංවර්ධන සභාව විසින් සම්පාදනය කරනු ලබන ශාස්ත්‍රීය සංග්‍රහවද මෙහිදී එළි දැක්වුවා. ත්‍රිපිටක ග්‍රන්ථයන් මුල් කර ගනිමින් පරියත්ති පේතවත්තු ශාස්ත්‍රීය සංග්‍රහව මහා සංඝරත්නය වෙත ගෞරවයෙන් පිරිනැමීමටද මෙහිදී කටයුතු කරනු ලැබුවා. බෞද්ධ කටයුතු කොමසාරිස් සුනන්ද කාර්යපෙරුම මහතා ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාව සමගින් එක්ව සිටියා. එළැඹෙන ජුනි මස පළමු වනදා දක්වා කිසිම හේතුවක් සඳහා හෝ නැවත බස් ගාස්තු වැඩි කිරීමක් සිදු නොකරන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුකම්ම මහතා පවසනවා. මහනුවර පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ මේ සම්බන්ධයෙන් පෞද්ගලික බස් රථ හිමියන් සමග එකඟතාවයකට පැමිණි බවයි. පහුගිය වතාවේ බස් හිමියන් සමග සාකච්ඡා කරනකොට ඒ අයගේත් එක්ක අපි එකඟතාවයට පැමිණුණා. මේ බස් ගාස්තුව අපි ලබලා දෙනවා. ඉන්ධන මිල කොයිතරම් ඉන්ධන වෙන්න පුළුවන්, ටයර් වෙන්න පුළුවන්, වෙනත් දෙයක් වෙන්න පුළුවන්, කොයිතරම් ඉහළ පහළ ගියත් නැවත බස් ගාස්තුවක් පිළිබඳව අපි මේ වසරේ ජූනි 1 වෙනිදා වෙනකම් අපි ගාස්තු වැඩි කරන්නේ නැහැ කියන එකඟතාවයට ඇවිල්ලා තියෙනවා. මොකද හැම වසරකම NTC එක ගාස්තු ගැන සලකා බලන දිනය තමයි ඒ වසරේ ජූනි 1 වෙනිදා. මේ වතාවෙත් අපි එකඟතාවයට ඇවිල්ලා තිනවා. අපි සුළු ගාස්තු වැඩිවීමක් ලබලා දීලා තියෙනවා. ඉන්ධන මිල විතරක් නෙමෙයි. පහුගිය වතාවේ ඉන්ධන වැඩි වුණා. ඒ වෙලාවේ අපි එයාට කරුණු පැහැදිලි කරපුවම බස් ගාස්තු වැඩි නොකර ඉන්න එයා එකඟ වුණා. මේ වතාවේ ආයෙත් වැඩි වුණා. ඒ නිසා 7කින් වුණත් මේ අවස්ථාවේ වැඩි වුණේ 17කින්ම වැඩි වෙලා තියෙනවා බස් ගාස්තු වැඩි නොකර. ඒ නිසා තමයි අපි 17ක නැත්නම් අවම ගාස්තුව රුපියල් 3කින් වැඩි කරන්න කටයුතු කරුවේ. ඒත් සමගම අපි එකඟතාවෙත් එයාගෙන් ලබාගෙන තියෙනවා. නැවත ජූලි 1 වෙනිදා දක්වා මොන යම් විදිහකින් මොන ගාස්තු කොයි ආකාරයෙන් වැඩි වුණත් බස් ගාස්තු සංශෝධනය කරන්නේ නැහැ කියන එකඟතාවයටත් අපි ඇවිල්ලා තියෙනවා. දුම්රිය ගාස්තු පිළිබඳව සාකච්ඡාවක් අපි කරලා නැහැ. නමුත් දුම්රියටත් මේ තත්වයේම බලපානවා. උදාහරණයකට අපේ දුම්රිය දල වශයෙන් අපි ගත්තොත් ලීටරයට කිලෝමීටර 3ක් විතර තමයි දුම්රිය ඩීසල් ලීටරයට කිලෝමීටර 3ක් විතර තමයි දාවන වෙන්නේ. මේ ප්‍රශ්නේ බස් වලට වැඩි දුම්රිය වලට. නමුත් දුම්රිය 100%ක් රජයේ දෙපාර්තමේන්තුවන් නිසා ඒ පාඩුව දැනට අපිට දරාගෙන ඉන්න හැකියාව තියෙනවා. ඉතින් ජනතාව අපිට හැම එකේම බර පටවන්නත් බෑ. ඒ නිසා තමයි ඒක අපි රඳවාගෙන ඉන්නේ. දැනට අපි දුම්රිය ගාස්තු වැඩි කරන්න අදහසක් නැත්තේ නෑ. ගලෙන් බිඳුණු වැව ප්‍රදේශයේ ගම්මානයක වසර ගණනාවක සිට අභාවයට යමින් පවතින වැවක් පිළිබඳ තොරතුරු අපට වාර්තා වුණා. නිසි නඩත්තුවක් නොමැති කමින් එම වැවෙහි වැව් බැම්ම බිඳී යාමේ අවදානමක් මතු ඇති බවයි ප්‍රදේශවාසීන් සඳහන් කළේ. ගලෙන් බිඳුණු වැව ප්‍රදේශයේ යකල්ල ගොවිජන සේවා බල ප්‍රදේශයේ ඉහළ දික්වැව ගම්මානයේ ඉහළ දික්වැවයි මෙලෙස අභාවයට යමින් පවතින්නේ. දැනට වසර 4කට ආසන්න කාලයක සිට මෙම වැවෙහි වැව් බැම්මේ ඇති වූ කාන්දුවක් මේ වන විට වැව් බැම්ම බිඳී යන තරමටම විශාල වී තිබෙනවා. ගම්වාසීන් පවසන්නේ මේ වන විට වැව් බැම්මේ ඉතා විශාල හා අවදානම් සහිත කුහර 5කට ආසන්න සංඛ්‍යාවක් පවතින බවයි. මෙම වැවෙන් ලබා ගන්නා ජලය මගින් ගොවි පවුල් 30ක් පමණ කුඹුරු අක්කර 40කට ආසන්න ප්‍රමාණයක වී වගාව සිදු කර තිබෙනවා. කෙසේ වෙතත් මේ දිනවල ඇදහැලෙන වර්ෂාව හේතුවෙන් දික්වැවෙහි ජලධාරිතාවය සීග්‍රයෙන් ඉහළ යන අතර වැවේ ආරක්ෂාව ක්‍රමයෙන් පහව යන බවයි ගම්වාසීන් පවසන්නේ. දැන් මේ ඉස්සලා තිබ්බේ පොඩි සිදුරු දැන් එන්න ලොකු වෙලා තියෙන්නේ. ඉතින් මේ කුඹුරු මේ දැන් ඔහම මේ වෙලාව කඩාන ගියොත් එහෙම ඇති තේරුමක් නැහැනේ. ඉතින් මිනිස්සු ගොවිතැන් කරන්නේ කොහොමද? මේ හේතුවෙන් වගා කර ඇති කුඹුරු ප්‍රමාණයත් වැවට පහලින් ඇති පහළ දික්වැව හා යාය පහ ගම්මානවල ඇති ජනතාවගේ ජීවිතද අනතුරකට පත්ව තිබෙනවා. කෙසේ වෙතත් ගම්මානයේ ජනතාව මේ වන විට තම ශ්‍රමය හා තම තාක්ෂණික දැනුම භාවිත කරමින් තාවකාලික පිරියමක් ලෙස වැලි කොට්ට යොදා ගනිමින් වැව් බැම්මේ ඇති වී ඇති කුහරය වසා දැමීමට පියවරගෙන තිබෙනවා. ඉදිරි කන්නේ සඳහා වැවේ ජලය රැක ගැනීමට මෙම වැවෙහි වැව් බැම්ම ආරක්ෂා කර දෙන ලෙසයි ගම්වාසීන් අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ. වරුදු 50ටම මේ වැව ප්‍රතිසංස්කරණයක් කරලා නැහැ. අපි අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ ගොවියන්ගේ හදවතේ මේ වැව් කියන්නේ. වැව් ගොවියන්ට ජීවිත අපි කිසි දෙයක් ඉල්ලන්නේ නැහැ. අපි සහන ආධාර ඉල්ලන්නේ නැහැ. කියන්නේ මේ වැව් හදලා දෙන්න කියලා. මේ වැව් හදලා දුන්නා අපි මේ අපේ දරු පවුල් එක්ක ලස්සනට අපි ජීවත් වෙනවා. ඒ නිසා අනේ ගරු ජනාධිපති අපිට මේ වැව් හදලා දෙන්න. දැන් තවත් දේශීය පුවත් කිහිපයක් කෙටියෙන්.
පූර්ණ කුසලතාවය තුළින් කාන්තාව සවිවල ගන්වා රටේ ආර්ථිකයට දායක කර ගැනීම සඳහා වූ වයිස් වුමන් ජාතික වැඩසටහන ඊයේ ආරම්භ වුණා. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙරට කාන්තා ජනගහනයෙන් ශ්‍රමදායකත්වය 30% පමණ වන අතර එය තවදුරටත් වර්ධනය කිරීම වැඩසටහනේ අරමුණයි. එහිදී ක්ෂේත්‍ර කිහිපයක දක්ෂතා දැක් වූ මහාචාර්ය නිලිකා මලවිගේ මහත්මිය ඇතුළු කාන්තාවන් 10 දෙනෙකුට සම්මාන ප්‍රදානය කිරීමද සිදු වුණා. මහනුවර ජාතික රෝහලේ මානසික රෝග සඳහා නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීන් උදෙසා ඔවුන්ගේ ප්‍රවාහන පහසුකම් මෙන්ම නිවෙසේදී දෛනිකව ලබා ගන්නා ඖෂධ ප්‍රවාහනය කර දීම හා රෝගීන්ගේ සුවතා මෙන්ම ඔවුන් පිළිබඳව පසු විපරම් කිරීමේ අරමුණින් මානසික සුවතා සංවර්ධන සංවිධානය හා එක්සත් ජාතීන්ගේ ජයා මානසික සුවතා සංවර්ධන සංවිධානයේ පරිත්‍යාගයෙන් ත්‍රිරෝද රථයක් මහනුවර ජාතික රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය SAAN ජයසේකර මහතා වෙත බහර දීම අද සිදු කෙරුණා. මෙම අවස්ථාවට මානසික සුවතා සංවර්ධන සංවිධානයේ සභාපති RM අමරනායක මහතා, එම සංවිධානයේ ලේකම් සමන් කුමාර හේරත් මහතා, මනෝ විශේෂඥ වෛද්‍ය DLB වික්‍රමසිංහ මහතා ඇතුළු පිරිසක් සහභාගී වී සිටියා. ජාත්‍යන්තර පිළිගැනීමට ලක්ව තිබෙන බ්ලොක් චේන්ජ් තාක්ෂණය උපයෝගී කරගත් තොරතුරු තාක්ෂණ මෙවලමක් භාවිත කරමින් ජාතික තරුණ සේවා සභාව විසින් මෙම හැඳුනුම්පත සකස් කොට තිබෙනවා. මෙම කාඩ්පත හිමි තරුණයාගේ හෝ තරුණියගේ නිපුණතාවයන්, අධ්‍යාපන හා වෘත්තීය සුදුසුකම් හා වෙනත් සුදුසුකම් ඇතුළත් දත්ත බැංකුවක් ලෙස මෙය ප්‍රයෝජනයට ගත හැකිවීම මෙහි විශේෂත්වයක්. තවද මෙම හැඳුනුම්පත ඔස්සේ ඇති තොරතුරු රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවා යෝජකයන් තම කාර්ය මණ්ඩල අවශ්‍යතාවයන් සපුරා ගැනීමේදී දත්ත බැංකුවක් ලෙස භාවිත කිරීම තුළින් තරුණ තරුණියන්ට ඍජුවම රැකියා අවස්ථා ලබා ගැනීමට අවස්ථාවද හිමිවනවා. තරුණ තරුණියන්ට තම උසස් අධ්‍යාපන හා වෘත්තීය පුහුණු අවස්ථා සඳහා ඍජුවම ඕනෑම ආයතනයක ලියාපදිංචි වීමට මෙන්ම මේ සමග සම්බන්ධ වන පෞද්ගලික විශ්වවිද්‍යාල හා උසස් අධ්‍යාපන ආයතන වලින් ආකර්ශනීය වට්ටම් ලබා ගැනීමේ අවස්ථාවද මෙම හැඳුනුම්පත හරහා ලබාගත හැකියි. වයස අවුරුදු 15 සම්පූර්ණ කළ ශ්‍රී ලංකාවේ ඕනෑම තරුණයෙකුට හෝ තරුණියකට ජාතික තරුණ සේවා සභාව හරහා මෙම ඩිජිටල් හැඳුනුම්පත ලබා ගැනීමට අවස්ථාව පවතිනවා. නැති බැරි මොහොතක ඉතිරිවන මනුස්සත්කමේවත්කම 100,000 ගණනින් ලැබුණු මොහොතක්. මේ ඒ ගැන. දරුවන් 100 ගණනකට අකුරු කර වූ ඔහු බෙන් එලිස්. හදිසියේ බෙන්ට දරුණු ආක්‍රමණශීලී පිළිකාවකට මුහුණ දෙන්න සිද්ධ වුණා. ඔහු පිළිකාවත් එක්ක සටන් කළා. ඒ සටන් අතරේ මේ වගේ ලස්සන දවසක් උදා වුණා. බෙන් කියන මේ ගුරුවරයාගේ නිවස ඉදිරිපිටට මේ විදියට රැස් වෙලා ඉන්නේ ඔහුගේ ආදරණීය සිසුන්. ඔහු අකුරු කියා දුන් ළමයි. ඔබ හිතන්නේ එතන සිසුන් කී දෙනෙක් ඇද්ද? විශ්වාස කරන්න, බෙන් අකුරු කර වූ දරුවන් 400ක් බෙන්ගේ නිවස ඉදිරිපිට. ඒ සිසුන් අපුරු ගායනයක් ඉදිරිපත් කරනවා සංගීතයක් එක්ක. ඒ තමන්ගේ ගුරුවරයාගේ හිතේ දුක තුරන් කරලා සතුටක් ඇති කරන්න. බලන්න, අවුරුදු ගණනාවක් දරුවන් වෙනුවෙන් කැපවුණ බෙන් එලිස් ඒ අවුරුදු ගණනාවටත් වඩා දරුවන්ගේ හදවත් දිනාගෙන තියෙන විදිය. බෙන්ගේ නිවස ඉදිරිපිට රැස්වුණ දරුවන් බෙන්ට තමන්ගේ ආදරණීය සුවවීමේ ප්‍රාර්ථනාවන් කාඩ් පත්වල ලියන්නත් අමතක කළේ නැහැ. මේ කවුලුවෙන් තමන්ගේ දරුවන්ගේ ආදරේ දිහා සතුටින් බලාගෙන ඉන්නේ අපි කිව්ව බෙන් එලිස්. පාසලි විදුහල්පතිට වගේම අවට සිටි හැම කෙනෙක්ටම මේ ක්‍රියාව අදහගන්නත් බැරි වුණා. ඇත්තටම බෙන් එලිස් කියන මේ ගුරුවරයාට ඒ වෙලාවේ මොන වගේ හැඟීමක් එන්න ඇත්ද? ඒක වචනෙන් විස්තර කරන්න බැහැ කියලා බෙන් කිව්වා. මම කොයිම වෙලාවකවත් තනි වෙලා නැහැ. ඒ බව ඔවුන් මට කියා දුන්න කියලා බෙන් කිව්වා. ඒ ලොකු සතුටකින් වගේම හංගාගත්ත කඳුලකින්.
ඇති හැකි වෙලාවට වටේ ඉන්න මිනිස්සු ඕනෙ තරම් හිටියට නැති බැරි වෙලාවට ළඟට එන්න මේ වගේ සිය ගණන් මිනිස්සු ඉන්නවනම් ඒක කොච්චර වාසනාවක්ද. බෙන් අවුරුදු ගණනාවක්ම හම්බ කළේ දරුවන්ගේ හදවත්. ඒ හදවත්වලින් නැගෙන සංගීතනාදය මුළු ලෝකයටම පාඩමක් කියලා දෙනවා වගේ නේද. ඒ තමයි අපි ලෝකයට දෙන දේවල් ආපහු ලෝකයේ විසින් පෙරලා අපට දෙනවා කියන ලොකු පාඩම. ඔබටත් මේ වගේ නැති බැරි වෙලාවට ළඟට එන්න පුළුවන් 100,000 ගණන් මනුසත්කම් කොහේ හරි ඉතිරි වෙලා තියෙනවා නම් ඇත්තටම ඔබ ජීවිතයේ වටිනාකම් හරි හම්බ කරගෙන. හෙට ජනවාරි 6 වැනිදා ඉංග්‍රීසින් විසින් ක්‍රියාත්මක කර තිබූ ඉරිදා නිවාඩු දිනය වෙනුවට පොහොය දිනය නිවාඩු දිනයක් බවට පළමුවරට ක්‍රියාත්මක කර ඇත්තේ 1966 වසරේ ජනවාරි මාස 6 වන දිනයි. මෙරට පළමු ලාංකික පොලිස්පතිවරයා බවට ශ්‍රීමත් රිචඩ් අලුවිහාරේ මහතා පත්ව ඇත්තේ 1947 වසරේ ජනවාරි මාස 6 වන දිනයි. බ්‍රේල් අක්ෂර ක්‍රමය ලොවට හඳුන්වා දුන් ලුවී බ්‍රේල් මහතා අභාව ප්‍රාප්ත වී ඇත්තේ 1852 වසරේ ජනවාරි මාස 6 වන දිනයි. ඒ සමගින් ශ්‍රද්ධා ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය නිමාවට පත්වනවා. හමුවෙමු හෙටත් සවස 6:30ට. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වැදගත් පුවත් නැරඹීම සඳහා ශ්‍රද්ධා TV News YouTube channel එක subscribe කර සීනුව සලකුණ වන්න.